හොඳයි නම් අපි බලගමු මේ පොඩි බල ශක්තියක් උදේ ආවා. මේ එකයි ඉතින් ප්‍රශ්නයක් නේ. හරි. දැන් අපි බෙදුම් ඇල්ගොරිතම් වලට යනවා. බෙදුම් ඇල්ගොරිතම් වලින් අපි ලියනවා fx මේ ඉරිකැලි තුන ගන්නේ සරසමයි කියන්නේ fx සරසමයි x වෙන එක වතාවක් x වෙන දෙක 5x ධන ax ධන b. ආමර පොඩි දෙයක් අමුතු වුණා. මේ බෙදුම් ඇල්ගොරිතමේ කියන එක ලියන්න කලින් මෙතෙන්ට කියන්න ඕන දෙයක් තියෙනවානේ. ශේෂයේ මාත්‍රය එකයි කියන්නේ. ඒක කියන්නේ බැලේ. ශේෂයේ මාත්‍රය සමානයි. මෙතන කාර්යයේ මාත්‍රය දෙක නිසා ඊට වඩා එකක් අඩු වෙනවා. දෙක අඩු කිරීම එකයි සමානයි එකයි. අන්න ඒ නිසා තමයි එන්නේ. හොඳයි. එහෙනම් මෙතනින් පස්සේ තනියම AB හොයන්න බලන්න. AB හොයාගන්න දෙන්නේ දැන් ශේෂය හොයන්න නම් AB හොයාගන්න. ඔය දෙක හොයාගත්තා නම් ඔයගොල්ලන්ට ශේෂය හොයන්න පුළුවන්. හොඳයි try එකක් දෙන්න බලන්න. ඔයගොල්ලන්ගේ දැනුම පාවිච්චි කරලා AB හොයන්න. ඉතින් තර්ක කරන්න. ඒකයි වෙන්නේ. මේ මනස දැන් හදා ගන්න ඕනේ මේ උසස් පෙළ ගණිතයේ ගැලපෙන විදියට. විශ්ලේෂණයේ තර්කණය. ඔය දෙක එකට චක්‍රයක් වගේ යනවා. තර්කණය එනකොට විශ්ලේෂණය මතුවෙනවා, විශ්ලේෂණය මතුවෙනවා තර්කණය වෙනවා. ඒක යනවා. ඒතර මයින්ඩ් එක ඔයගොල්ලෝ දන්නේම නැහැ. තව මාස කිහිපයක් යනකොට ඔයගොල්ලෝ මේ ආපු කෙනා නෙමෙයි ඉන්නේ වෙලෙක් එක්ක. දැන් මෙතන තර්ක කරා. AB කියන්නේ නොදන්න රාශි දෙකක්. නොදන්න රාශි දෙකක් හොයන්න එකිනෙකට වෙනස් සමීකරණ දෙකක්. අන්නේ තර්කය තමයි අවශ්‍ය. ඒ විශ්ලේෂණය. එතකොට මේ මනසේ පණිවිඩය යවුවම මනසේ තියෙන අතීත අත්දැකීම් වලින් එයා අග්ගාලා ගේනවා මේ ලින්ක් එකක්. ඔබට එහෙනම් සමීකරණ දෙකක් හොයාගන්න මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඔන්න ඔය මැසේජ් එක මනසට දුන්නාම මනසෙන් දෙනවා පණිවිඩය. හැබැයි එහෙම මනසෙන් පණිවිඩයක් දෙන්න කලින් මනසට අප්ලෝඩ් කරපු දෙයක් තියෙන්න ඕනේ මීට රිලේටඩ් එකක්. ඒව මම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒක තමයි මම මේ ටීචින් කියලා කරන්නේ. ඔයගොල්ලන්ගේ මනසට අදාළ දේවල් ටික අප්ලෝඩ් කරලා තියෙනවා. එතකොට ප්‍රශ්නයක් ආපුවම ඒක විශ්ලේෂණය කරන්න දන්න නම් ඒක විශ්ලේෂණය කරනකොටම එයාගේ මනස ක්‍රියාත්මක වෙලා මනසෙන් කියනවා. දැන් ඔයා මනසට දෙන්න පණිවිඩේ නොදන්න රාශි දෙකක් හොයාගන්න තියෙනවා මට. නොදන්න රාශි දෙකක් හොයන්න නම් මම අනිවාර්යයෙන්ම එකිනෙකට වෙනස් සමීකරණ දෙකක් ගොඩනගන්න ඕනේ. එකිනෙකට වෙනස් සමීකරණ දෙකක් ගොඩනගන්න ඕනේ. එතකොට මම කොහොමද මේකෙන් එකිනෙකට වෙනස් සමීකරණ දෙකක් ගොඩනගන්නේ? මට මොනවද ඒ සඳහා තියෙන දත්ත? මට දත්ත දෙකක් තියෙනවා. ඔන්න ඔය අදහස් ටික මනසට දෙනකොටම මේ වෙනකොටම මනසෙන් පෙන්නලා කරන්න ඕනේ. ඔබ ඔන්නේ අභ්‍යන්තර කතිකාව. මම ඔකට කියන්නේ අභ්‍යන්තර කතිකාව කියලා. අභ්‍යන්තර සංවාදය. මනසත් එක්ක සංවාදයක්. ගණිතය සඳහා ඒ අත්‍යවශ්‍යයි. 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 ඉන්සයිට් එක දැන් කරන්න ඕනේ. ත්‍රිකුණාල කොයිද? මේ තියෙන්නේ බැලලි data දෙක. මේ දෙන්න පාවිච්චි කරන්න පුළුවන් විදිය ත්‍රිකුණාල AB වලින් සමීකරණ දෙකක් වෙනවා. ඒ සමීකරණ දෙක විසඳුවාම AD දැල්ගත කරනවා ශේෂය ලියන්න පුළුවන්. එච්චරයි.
සමාන 1 දැම්මම මේ බෙදුම් හැදුවද මෙතන f එක හැදෙනවා. f එක වෙනකොට 2 දාන්න පුළුවන්. x සමාන 1 දානකොට මේ කැලේ අහෝසි වෙනවා. ඒ විදිහට සමීකරණය. ඊට පස්සේ ඊළඟ වතාවේ x සමාන 2 ආදේශ කරනවා. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් අපි කරමු. x සමාන 1 දානවා. එතකොට එනවා f එක සමානයි 2 සමානයි x සමාන 1 දානවා මේ කොටස බිඳුවයි. මේකට ආදේශ කරලා වැඩක් නැහැ. මොකද මෙතන බිඳුව වෙනවා කියන්නේ මේ මුළු ගුණිතේම බිඳුව වෙනවා කියන එකයි. ඒත් x සමාන 1 දානවා a දාන b. එහෙනම් අපේ සමීකරණය කියනවා a දාන b සමානයි 2යි. මේක පළවෙනි සමීකරණය. ඊළඟට මේ ඩේටා එක පාවිච්චි කරන විදිහ කල්පනා කරන්න. මේ ඩේටා එක පාවිච්චි කරන්නේ කොහොමද? x සමානයි 2 ආදේශ කරනවා. x සමානයි 2 ආදේශ කරනවා f2 සමානයි 3යි සමානයි මේක ඇර බිඳුව වෙනවා කියන්නේ මේ මුළු ගුණිතයෙන් බිඳුව වෙනවා. ඒ වතාවක් 2 ධන 3. එහෙනම් මට එනවා 2යි a ධන 3 සමානයි 3. sorry 2යි a ධන b 2යි a ධන b සමානයි 3. 2යි a ධන b සමානයි ඒක දෙවෙනි සමීකරණය. දැන් ඉතින් දෙකෙන් එක අඩු කරා නම් නිකම්ම b කැඩලා යනවා. දෙකෙන් එක අඩු කරපුවාම b කැඩලා ගිහිල්ලා a සමානයි 1 කියන්නේ. මේවා මේ අඩු කරනවා වෙන්න මේ කියන්නේ සුළු කරනවා වෙන්නන්නේ මෙලෝ දෙයක් ඕනේ. ඒ ලෙවල් වල තියෙන වැඩක් නැහැ. එලි මුක්ත. අඩු කරපුවාම b කැඩලා ගියා. ඔව්. ඊළඟ a සමාන 1 නම් b වල ගියත් 1. එම නිසා b 1යි. එම නිසා ශේෂය සමානයි x ධන x ධන b ශේෂය x ධන සරහන් කරගන්න මම දැන් දෙනවා තවත් ගැටලුවක්. මේ දැන් දෙනවා. ඒක විසඳන්න. ඉස්සෙල්ලා මේක සරහන් කරගන්න. හොඳයි එහෙනම් මේ මම දෙන මේ ගාන දැන් තනියම හදන්න. දැන් ඔබ මේක තේරුම් ගත්තා මොකද්ද කරන්න ඕනේ දෙය කියන එක. හැබැයි මේක එක්තරා ආකෘතියක්. මේ මොඩල් එකක් තියෙනවා මේ ගණන. මොකක්ද? වෙන වෙනම සාධක වලින් බෙදුවා වෙන ශේෂය දෙනවා. දීලා ඊට පස්සේ ඒ වගේ ගුණිතයෙන් බෙදුවා වෙන ශේෂය අහනවා. ඕක තමයි මේකේ මොඩල් එක. මේ වෙන විදිහට මේක කරකවන්න බෑ. මම මේ කතා කරේ මේ විදිහට මේක දුන්නොත් ඔයගලන්ට යන්න තියෙන විදිය ගැන තමයි මේ කතා කරන්නේ. හරි? හොඳයි. එහෙමනම් මේ ලියාගන්න මේ ගාන ඊළඟ තරුවක් බලන්න මොකක් හරි දාලා මේකත් දැන් මේ පන්තියේදීම මේ වෙලාවෙත් කරන්න.
ලියන්න මෙහෙම. HX යන කැපිටල් එක. HX යන මාත්‍රය දෙක හෝ ඊට වැඩි බහුපදයක. HX යන මාත්‍රය දෙක හෝ ඊට වැඩි බහුපදයක. HX යන මාත්‍රය දෙක හෝ ඊට වැඩි බහුපදයක. මාත්‍රය දෙක හෝ ඊට වැඩි බහුපදයක. එම බහුපදය x ධන දෙකෙන් හා x ඍණ තුනෙන් x ධන දෙකෙන් හා x ඍණ තුනෙන් බෙදූ විට ශේෂයන් පිළිවෙලින් ඍණ දෙක හා ඍණ හත වේ. ශේෂයන් පිළිවෙලින් ඍණ දෙක හා ඍණ හත වේ. ऋण देख ऋण हत वे. ऋण देख ऋण हत वे. एम बहुपदे x ධන දෙක වතාවක් x ඍණ තුනෙන් බෙදූ විට ශේෂය සොයන්න. इधे गुणिते එම බහුපදය x ධන දෙක වතාවක් x ඍණ තුනෙන් බෙදූ විට ශේෂය සොයන්න. x ධන දෙක වතාවක් x ඍණ තුනෙන් බෙදූ විට ශේෂය සොයන්න. හොඳයි, විනාඩි 5ක් ඇතිව ගාන හදන්න. බොහොම වේගයෙන් හදන්න බලන්න බැරි.
මම හිතනවා මේ වෙනකොට හදලා නැති කියලා. එළින් ඉස්සලාම ශේෂ ප්‍රමේය අනුව අර ශේෂයන් දෙක දාගත්තා. if ඍණ දෙකනේ if ඍණ දෙක සමානයි ඍණ දෙකයි f තුන sorry f නෙමෙයි h තුන සමානයි ඍණ දෙකයි. මේ දෙක දෙකෙන් ඉඳලා ඉස්සලාම පුරුවට ඒකේ ඉන්න તો මොනවද කරන්නේ? ඒකේ ඉන්නේ ශේෂ ප්‍රමේය. හරි ශේෂ ප්‍රමේය අනුව තමයි ඒ ටික ක්ලික් වෙන්නේ. කාර්ය බැහැන්නේ ශේෂ ප්‍රමේය අනුව තමයි ඒක යෙදෙන්නේ. right? මේක දැනනවා. දැන් කෙලින්ම hx define කරා. හැබැයි ඊට කලින් කියන්න අර මේ ශේෂයේ මාත්‍රය එකයි කියලානේ. ශේෂයේ මාත්‍රය සමානයි භාජකයේ මාත්‍රයෙන් එකක් අඩු වෙන්න ඕනේ. එතකොට මෙතන භාජකයේ තියෙන මාත්‍රය දෙක උපපදයක්. එකයි. එම නිසා ශේෂය මට ලියන්න පුළුවන් ax දන d. අපි px දන කියමු කියලා. දැන් අපි බෙදුම් ගන්න තමයි ස්ථාපනය කරනවා. hx සමයි x ධන 2 වතාවක් x වෙන 3 වතාවක් 5x ධන px ධන 2. දැන් මෙතන අපි මේ කිසි බයක් එකක් නැතුව 5x දාන්න හේතුවක් තියෙනවා. එකක් ඉතින් කොහොමද hx දාන්න නැත්නම් 5x කොහොමද තීරණය කරන්න බෑ. මොකද මෙයාගේ මාත්‍රය තීරණය කරන්න මෙයාගේ මාත්‍රය දැනගෙන ඉන්න බෑ. හරි ඒක කරන්න බෑ. නමුත් මෙතන අවශ්‍ය නැති හේතුව මම කියන්න. අපට ඕනේ සමීකරණ දෙකයි ඕනේ p q ගන්න. මෙතන භාජකයේ ඉදිරියට වෙනස් සාධක දෙකක් තියෙනවා. ඒ ප්‍රමාණවත්. මේ දෙක වෙනම බිඳු වෙන විදිහට ආදේශ සුදුසු පරිදි පාවිච්චි කරනකොට මෙයා ඔටෝමැටිකලි අයින් වෙනවා. 5x වැඩක් නැහැ. දැන් අපි x සමානයි ඍණ දෙක ආදේශ කරනවා. x සමානයි ඍණ දෙක ආදේශ කරනවා. h ඍණ දෙක සමානයි ඍණ දෙකට ඒක සමානයි ඍණ දෙකයි p වතාවක් ඍණ දෙක ධන q. ඒ කියන්නේ ඍණ දෙකයි p ධන q සමානයි ඍණ දෙක. පළවෙනි සමීකරණය. ඊළඟට අපි x සමානයි 3 ආදේශ කරනවා. h ඍණ 3 සමානයි 3 ආදේශ කරනවා මේක ඇවිල්ලා බිඳුවයි p වතාවක් 3 ධන q. h ඍණ 3 කියන්නේ ඍණ 7යි නේ. මට ඒක ලියන්න බැහැ. එම නිසා 3යි p ධන q සමානයි ඍණ 7 දෙක. බලන්න කෙලින්ම දෙකෙන් එක අඩු කරන්න පුළුවන්. අඩු වෙනකොට q කැපිලා යනවා. මේ ඍණ 2යි p කියන එක ධන 2යි කියනෝනේ. ඒක නෙමෙයි අඩු වෙන සමීකරණේ පදවල ලඝු මාන වෙන්නේ. එතන මෙතන ධන 2යි p 3යි p සුළු වුණාම 5යි p සමානයි මේක ධන 2 වෙනවා. ඒවා හිතෙන් කරන්න ඕනේ. ලියන්න නම් එපා. හරි මම ඔබට කෙලින්ම කියනවා. මේක ජනප්‍රිය ටියුෂන් කලාවක් නෙමෙයි මම මේ කරන්නේ. ජනප්‍රිය ගැනීම නෙමෙයි. ජනප්‍රිය ගැනීම කියන්නේ ඔක්කොම ලියපන් ලියලත් පෙන්නනවා, සුළු කරලත් පෙන්නනවා, ඔක්කොම ටික පෙන්නනවා. ඉතින් ඒක ගුරුවරයාගේ කරද්දට හොඳයි. ගුරුවරයා ළමයි කියන්නේ ගෙදර ගිහිල්ලා කියන්නේ අන්නයට ඒ සර් ඔක්කොම ටික පැහැදිලි කරනවා. සේරම ටික පැහැදිලි කරනවා. චූටි ගානේ ඉඳලා උගන්වනවා. ඔව්. ඉතින් ඒ සර් හොඳයි ඒක. හැබැයි ළමයින්ට හොඳ වෙන්නේ නැත්නම්. මොකද ගණිතය කියලා කියන්නේ මේ බුද්ධිය ඔයගොල්ලෝ තුල තියෙනවා. ඒක
කලබල අරගෙන යම් කිසි දෙයකට ළමයා යොමු කිරීමක් නේ. ඉතින් මට ඒ වැඩේ කරන්න බෑ. මම මුලින් ඉඳලා මගේ අතට අහුවෙච්ච එක ආව මේ විදිහට හරි ගස්සනවා. හරි. දැන් මේක ධන දෙක වෙනවනේ. අපුණු මාන ධන දෙකයි ඍණ හතරයි. ධන දෙකයි ඍණ හතරයි සුණා වෙන්නේ පහයි. ඇත්තටම මෙතන කෙලිම b සමාන විදිහේ කියලා ලිව්වත් වරදක් නෑ. එහෙම ලිව්වොත් කියන කිසි ප්‍රශ්නයක් නෑ. දෙක අඩු කිරීමේ තමයි කියන්නේ. p සමානයි ඍණ 1 කියලා නෑ. ඒ p සමානයි ඍණ 1 නම් පළවෙනි සමීකරණයට ආදේශ කරපුවාම q සමානයි කෙලිම හිතෙන් හදන්න. ආයේ හිතෙන් වෙන මොනවත් නෑ. p සමානයි ඍණ 1 දාපුවාම මෙතන එනවා ධන දෙකක්. ධන දෙකක් එනවා. p සමානයි ඍණ 1 දාපුවාම මෙතන එනවා ධන දෙකක්. ඒ ධන දෙක හැම ක්‍රියාව ඍණ දෙකයි. ඒ කියන්නේ q කියන්නේ ඍණ 4යි. එමනම් ශේෂය මේ විදිහට නේද? මොකද අපේ pq වගේ වෙන්නේ. එහෙනම් ශේෂය සමානයි ඍණ x ඍණ 4. නෝක තමයි ශේෂය. ඒක බලන්න මම ඉතාම පැහැදිලිව ඔබට මේ එක අහන්න පුළුවන් අපේ අහන්න පුළුවන් එක ආකෘතියක් ගැන ස්ටඩි කරන්න. දැන් මේ හැම දෙයක්ම කරන්නේ ඔබට විභාගෙට ගිහිල්ලා එතන හිත ඉන්න තියෙන අවස්ථාව අඩු කරගන්න. එතෙන්ට යනකොට අපේ ඔළුවේ ගොඩාක් මේ ගානට පිළිවෙලට සැකසීලා බොහොම නිරවුල් සිතුවිලි වලින් පිරිච්ච මාසක් යන්න ඕනේ විභාගෙට. නැතුව මැත්තොලට හොඳ රිසල්ට් එකක් ගන්න බෑ. ඇත්තටම ගණිතය ඉගෙන ගැනීම බලාපොරොත්තු වෙන්නේ සිතුවිලි නිරවුල් කර ගැනීම සහ නිරවුල්ව පාවිච්චි කිරීම. මනස නිරවුල් කරගන්න යම් යම් දේ සම්බන්ධයෙන්. ඒවා නිරවුල්ව පාවිච්චි කරනවා බොහොම නිදහසයි. කලබලයක් නැහැ. හරි. මේක සටහන් කරගන්න මම මේ මොඩල් එකෙන් මම ගෙදර වැඩවලට තව ගානක් දෙනවා. හරි. ගෙදර වැඩ කරලා තමයි දුවා දෙන්න. ඒක සටහන් කරගන්න. Right? හොඳයි මේ ගාන තරලොමන ගන්න මේක ලියාගන්න මේක ඇතුලේ ඔබ ධර්මයක බෙදලා කරා right අනිවාර්යයෙන් බෙදලා ලියන්නේ එහෙම fx යන මාත්‍රය 3 හෝ ඊට වැඩි බහුපදයකින් මාත්‍රය 3 හෝ ඊට වැඩි බහුපදයකින් fx යන 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 මාත්‍රය 3 හෝ ඊට වැඩි බහුපදයකින්
එම බහුපදය x, x ඍණ 1, x ධන දෙකෙන් x, x ඍණ 1, x ධන දෙකෙන් බෙදූ විට ශේෂයන් පිළිවෙලින් හතර ඍණ 3 හා 5 වේ. 4 ඍණ 3 හා 5 වේ. එම බහුපදය x වතාවක් x ine 1 වතාවක් x ධන 2 x වතාවක් x ine 1 වතාවක් x ධන 2 මගින් බෙදූ විට ලැබෙන ශේෂය නිර්ණය කරන්න. 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 ඒක තමයි ප්‍රශ්නය. දැන් මේ මෙතන මේ ළමයින්ට මේ x කියන එක දුන්නාම ඒගොල්ලෝ පොඩ්ඩක් පටලව ගන්නවා. මේක දුන්නාම ඒගොල්ලන්ට අවුල් නැහැ. ඒක ඇහැට පේනවනේ කොහොමද? x නේ ඒ ආකාරයෙන් ඔය x දුන්නාම පටලව ගන්නවා. ඔක හැබැයි මම මීට කලින් දැන් කීපයකම කතා කරලා දෙයක්. මම ආයෙත් මතක් කරන්නම් මොකද මේ කලින් ආයෙත් නෑ වීඩියෝ කොම් බලන්න ඔය එක මේවා හදන්න. මේ x කියන එක ඉතින් ඔයගලන්ට ඕන නම් x වෙන බිඳුව වගේ කියලා හිතන්න. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. x කියන එක x වෙන බිඳුව හරි x දාන බිඳුව කියලා හරි හිතුවට අවුලක් නෑ. එතකොට මේ ෆෝම් එකෙන් පේනවා ඒක. එතකොට තේරෙනවා f මොකක්ද බිඳුව වෙන්නේ කියන එක පැහැදිලි. f මොකක් බිඳුව වෙනවද කියන එක ලියා ගන්න පාසු වෙනවා. ඉතින් මම ආයෙ බලන්නේ උදව්වක් ලෙස කරේ මේ කාර්යය. හරි එහෙමනම් මේ ගාන ඔයගොල්ලෝ ගෙදර වැඩ හැටියට මේ ගාන කරන්න. අපි ටියුට් එකේ මම දැන් හැදුවේ පළවෙනි ගානේ. ඒ පළවෙනි ගාන හදලා ඊට පස්සේ මෙතෙන්ට ගියේ තුන්වෙනි ගානට අපි යනවා. මේ දෙවෙනි ගාන තුනක් අපි පැත්තකින් තියලා තුන්වෙනි ගානට අපි යනවා. තුන්වෙනි ගැටලුවට අපි යනවා. ඔබ මේවා ඔක්කොම උත්සාහ කරලා ඉන්නවා කියන මම උත්සාහ කරනවා. හරි මොකද කල්තියා මම වෙනුදි දැන් තියෙන්නේ. ඒතර ඔබ මේවා උත්සාහ කරලා දිනනවා කියලා මම උපකල්පනය කරනවා. ඒව උත්සාහ කරලා නැත්නම් කරුණාකරලා මේ වීඩියෝ එක ප්ලේ කරන්න කලින් ස්ටොප් කරලා ගාන තමයි තනියම හදලා ඉස්සත් බලන්න එපා. මොකද ඒ අදාළ මානසික අභ්‍යාසයේ ඉන්නේ තනුන් එකට තනියම ප්‍රවිෂ්ඨ වුණාම විතරයි. හරි නැත්නම් ඒව ගන්න බෑ. හරි හොඳයි. අපි බලමු තුන්වෙනි ගැටලුව. මේ තුන්වෙනි ගැටලුවේ fx කියලා බහුපදයක් අර්ථ දක්වනවා. fx
සරල සමයි 2x5 ඍණ px වර්ගය ධන 3x. ඒ කියන්නේ පස්වෙනි මාත්‍රයේ බහුපදයක්. මේ බහුපදයේ x ඍණ එක වතාවක් x ඍණ දෙක වතාවක් x ඍණ 3 බෙදුවාම ඒ කියන්නේ මේක ඝන දෙසිතයක් නේ. භාජකයේ කියලා තියෙන්නේ තුන්වෙනි මාත්‍රයේ බහුපදයක්. මේක ප්‍රසාරණය කරපුවාම එන්නේ තුන්වෙනි මාත්‍රයේ බහුපදයක්. එතකොට මේක ප්‍රසාරණය කරපුවාම අපිට කියනවා බෙදු විට ශේෂයේ x වර්ග පදයක් නොමැතිනම්. මේක තුන්වෙනි මාත්‍රයේ බහුපදයක් නේ. එතකොට මේකෙන් බෙදුවාම ශේෂය දෙවෙනි මාත්‍රයේ බහුපදයක් වෙන්න ඕනේ. සාධාරණ වශයෙන්. සාධාරණ වශයෙන්. ඒ කියන්නේ වෙන්න පුළුවන් උපරිම තත්ත්වය. මේක තුන්වෙනි මාත්‍රයේ බහුපදයක්. එතකොට ඒකෙන් බෙදුවාම යම් කිසි බහුපදයක් ශේෂයට එන්න ඕනේ මේකට වඩා මාත්‍රයේ එකක් වෙච්ච බහුපදයක්. ඕ ඊට අඩු එකක්. එතකොට මේකට වඩා මාත්‍රයේ එකක් අඩු කියලා කියන්නේ මාත්‍රයේ දෙකනේ. ඒතර මාත්‍රයේ දෙක වූ බහුපදයක් නම් ax වර්ගය දන bx දන c කියලා අපිටව සාධාරණ වශයෙන් ගන්න වෙන්නේ. මාත්‍රයේ දෙක වූ බහුපදයක්. ඉතින් මේ ගාන කියනවා ශේෂයේ x වර්ග පදයක් නැහැ. ඉතින් නැති එකක් අපි මොකද ගන්නෙ? එහෙනම් ශේෂයේ x වර්ග පදයක් නැත්තම් ඒ කියන්නේ ශේෂයේ තියෙන්නේ රේඛීය සිතයක් නෙවෙයි තියෙන්නේ. එහෙනම් ax ධන b කියලා ගත්තාම හරියි. මොකද එසේ අපිට කිව්වේ නැත්නම් එහෙම කිව්වේ නැත්නම් ශේෂයේ x වර්ග පදයක් තියෙනවා කියලා නැහැ කියන එක කිව්වේ නැත්නම් අපිට අනිවාර්යයෙන්ම මාත්‍රය දෙක වූ බහුපදයක් ලෙස ශේෂයේ අර්ථ දක්වන්න වෙනවා. ඒකට හේතුව මේ භාජකයේ මාත්‍රය 3 වෙච්ච බහුපදයක් තියෙනවා. භාජකයේ තියෙන මාත්‍රය 3 වෙච්ච බහුපදයක්. ඒකට ඊට වඩා එකක් අඩු වෙන්න ඕනේ මාත්‍රය අනිවාර්යයෙන්. ශේෂයේ මාත්‍රය. ඒ කියන්නේ ශේෂයේ මාත්‍රය දෙකයි. ශේෂයේ මාත්‍රය දෙක නම් ශේෂය අනිවාර්යයෙන්ම x වර්ගය දන bx දන c කියලා ගන්න ඕනේ. හැබැයි මෙතන එහෙම ගන්න ඕනේ නැහැ. මොකද ශේෂයේ x වර්ග පදයක් නැහැ කියලා කියනවා. හරි? හරි. දැන් එන කේස් එක පැහැදිලි. බෙදුම් ගන්න වෘත්තයෙන් තමයි යන්න තියෙන්නේ. අපි බලමු මේ ඊළඟ එක තමයි මේ බෙදුම් ඇල්ගොරිතම ස්ථාපනය කරනකොට මේ මුළු බෙදුම් ඇල්ගොරිතම පුරාවටම නොදන්න රාශි කීයක් පිය වෙනවද කියන්නේ. ඒක හොඳට බලන්න. මේ බෙදුම් ඇල්ගොරිතම ස්ථාපනය කරනවා කියන්නේ ඒ ස්ථාපනය කරද්දී මේ බෙදුම් ඇල්ගොරිතම පුරාවටම මුළු බෙදුම් ඇල්ගොරිතම තුලම නොදන්න රාශි කීයක් ලියනවා. 3ක් වෙනවා. එකක් තමයි දැනටම භාජ්‍යයේ තියෙන එකක් p කියලා. හොයන්න තියෙන්නේ. ඊළඟට ශේෂයේ x වර්ග පදේ නැති නිසා ax ධන b කියලා එතන දෙකයි. එතකොට දෙකයි මේකයි 3යි. මොන බලන්න මම ඔයගොල්ලන්ට කල් තියා මේ හැම දෙයක්ම ඔළුවට යවුවේ ඇයි කියලා. එතකොට මේ මොන බෙදුම් ඇල්ගොරිතමේ පුරාවටම නොදන්න රාශි 3යි තියෙන්නේ. හැබැයි අපේ වාදකයේ ඇතුලේ එකිනෙකට වෙනස් සාධක 3ක් තියෙනවා. එහෙනම් ඉතින් ලබ්ධිය අර්ථ දැක්වීමේ අවශ්‍යතාවය පැන නගින්නේ නැත. ලබ්ධිය අර්ථ දැක්වීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත. හරි. તો ඒ ගැන අපි කලබල වෙලා වැඩක් නැහැ. තේරුමක් නැති දැන් වැඩක් එක්ක. රයිට්. එහෙමනම් අපි කෙලින්ම ලියමු ශේෂය x වර්ග පදයේ නැති නිසා. පදය නොමැති නිසා. නොමැති නිසා ශේෂය අපි ගමු ax ධන b. එහෙනම් අපි බෙදුම් ගන්න වෘත්තය ස්ථාපනය කරොත් 2x පහේ බලය ඍණ px වර්ගය ධන 3x සරල සමයි x ඍණ 1 x ඍණ 2 x ඍණ 3 5x ax ධන b. right? එහෙනම් ඔබ දන්නවා ආදේශ කරන්න ඕනේ මොනවද කියලා. x සමාන 1 ආදේශ කරා. එතකොට මොනක් හිතෙන් කරන්න බැහැ. 1
මෙතන 2යි. මෙතන 3යි 5යි. 5 දින p. ඔය මේ දාලා ගන්න ඕනේ. සමානයි. මෙතන බිඳු වෙනවා කියන්නේ මේ මොන කොටසම බිඳු වෙනවා. ඒතකොට මෙතන ආදිනවා මේ දරදී. සාමාන්‍යයෙන් අපි සමීකරණයක නොදන්න රාශිය කොහොම එක පැත්තකට ගන්නවනේ. මෙයා මේ පැත්තට ගත්තාම a ධන b ධන p සමානයි 5 කියනවා. මේක a ධන b ධන p සමානයි 5 කියලා දෙනවා. මේවා මේ දෙපැත්ත කරපොල විලුව කියලා ඔයාලට අවුලේ කියලා මම හිතනවා. මේක එහාට ගත්තා a ධන b ධන p කියලා තියෙන්නේ. ඒක මම මොලේ ලියන 5 දෙවනුලිය. කමන්නේ. දැන් ඊළඟට අපි x සමානයි 2 ආදිශය. x සමානයි 2 ආදිශය කරනවා. तर x සමානයි 2 ආදිශය කරනවා. ඔන්න හිතින් කරන්න. 2 පස්වෙනි බලේ 32යි. 32 කියලා දෙකක් 64යි. ඔන්න ලියමු ඉතින්. දෙවතාව 32 64යි 64යි 70යි. ඔක ලියන්න දෙයක් නෑ ඒකයි මම කියන්නේ. එහෙම ලියලා මේක කරනවට වඩා ප්‍රැක්ටිස් කරන්න. 2 පස්වෙනි බලේ 32යි 32 ඒවා දෙකක් 64යි. මෙතන දෙක දාපුවම එන්නේ 6යි. 70යි. ඉතින් මේක මේකට 70යි. මොනවද? සංකාරය 70යි. හරි එහෙනම් මෙහෙම ලියුවා. මෙතන x සමාන 2 දාපුවා බිඳුව වෙනවා. මෙතන එනවා දින 4යි කියන්නේ. එහෙනම් ලියලා වැඩි වෙන්නේ මට නම් ප්‍රශ්නයක් නෑ 70 ඍණ 2 දෙවෙනි බලේ 4යි 4යි සමානයි 2යි ඉඳලා 4යි එහාට ගත්තාම 2යි ඉඳලා b ධන 4යි සමානයි 70 දෙවෙනි සමීකරණය right දැන් ඊළඟට අපි x සමානයි 3 ආදිශය කරනවා. 3 පස්වෙනි බලය. 3 පස්වෙනි බලය. 3 පස්වෙනි බලය කියන්නේ 243. 243 එක දෙකක් කියලා කියන්නේ 486යි. 486යි 9යි. 495යි. මෙතන 3 වර්ගය මෙතන 3 වර්ගයේ 9යි ඍණ 9යි සමානයි 3යි a ධන b. ඒක නිසා 3යි a ධන b ධන 9යි සමානයි 495. මේක තුන්වෙනි සමීකරණය. දැන් මෙන්න මේ සමීකරණ දෙකක් අපි මෙතන එක ඇරෙක ගමු. a ධන b ධන p සමානයි 5යි. දෙකෙන් මේක. 2යි a ධන b ධන 4යි p. 2යි a ධන b ධන 4යි p සමානයි 70. දෙක ඔබ දන්නවා විචාරය තුනකින් ඒ කියන්නේ අන්‍යාස තුනකින් තියෙන සමීකරණ පද්ධතියක් විසඳනවා නම් මොකක් හරි එක රාශියක් අයින් කර ගන්න ඕනේ. මේකේ ලේසි එක තමයි b අයින් කරන එක. අපි තුනෙන් එක අඩු කරමු. ඒක 2යි ධන 8යි මේක එන්නේ සමානයි 490 කියන රෝම ඉලක්කම් එක. ඊළඟට දෙකෙන් එක අඩු කරමු. දෙකෙන් එක අඩු කරමු. a මේක කැපිලා යනවා 3යි සමානයි 65යි. මේක රෝම ඉලක්කම් දෙක. දැන් a සහ p වලින් සමීකරණ දෙකක් තියෙනවා. ඒතර මේක විසඳන්න නම් මේ දෙවෙනි සමීකරණ දෙකෙන් ගුණ කරලා 2යි හදාගෙන අඩු කරනවා. අපි මෙතන ලියන වැඩි. එකෙන් අඩු කරනවා දෙක ගුණ කිරීම රෝම ඉලක්කම් දෙක. ඒ කියන්නේ රෝම ඉලක්කම් දෙක සමීකරණය
දෙකෙන් ගුණ කරන සමීකරණය එකෙන් අඩු කරනවා කියන එක මෙලිලා තියෙන්නේ. ඒත් අපි බොහොම පැහැදිලිව පෙන්වුම් කරනවා මොකද්ද මේ කරන්නේ කියන්නේ. මේ කරන දේ බොහොම පැහැදිලිව අපි පෙන්වුම් කරනවා. බොහොම පැහැදිලිව පෙන්වුම් කරනවා මොකද්ද මේ කරන්නේ කියන්නේ. එතකොට මේක හිතේ තියාගෙන ඉන්නේ. දැන් මේක දෙකෙන් ගුණ කරපුවාම 2යි. ඔක්කොම එකපාර හිතන්න එපා. මේක දෙකෙන් ගුණ කරපුවාම මේ දේවල් ටික මොන කෙහෙල් මාන වලට තියාගන්න. ඒක අවශ්‍ය නැහැ. පදයෙන් පදයට යන්න. මෙතන දෙකෙන් ගුණ වෙනවා අඩු කරනකොට ඒක කැපිලා යනවා. කැපිලා යන්නේ විතරයි. දැන් මේක දෙකෙන් ගුණ කරනවා. 6යි. හැබැයි මේකෙන් අඩු වෙනවා. ඒතර 8යි වලින් 6යි අඩුවම 2යි තියෙනවා. ගාන හිතෙන් කරන්න පුළුවන් මේක. ඒ හිතෙන් ප්‍රැක්ටිස් කරන ක්‍රමය තුල අවබෝධ කරගෙන ඉන්න ඕනේ. ඊළඟ මේක දෙකෙන් ගුණ වුණා 130යි. මේක දෙකෙන් ගුණ වුණා 130යි. 400 යනුවෙන් 130ක් ගියාම 300යි. 300 එහෙනම් p සමානයි 80. sorry 180. ඉතින් අපි ඊතර කියලා p සමානයි 180. ආශේෂයේ ලබා ගන්න තියෙන්නේ. එහෙනම් ඉතින් ab දෙක හොයන්න ඕනේ. ඉතින් ඔයාලා සමාන p 180 ආදේශ කරලා මෙතනින් p 180 ආදේශ කරපුවාම 180 ඒවා තුනක් 540යි එහාට ගියාම වෙන 540යි. එතකොට ඒ සමානයි 375 කොහෙද ඉන්නේ? බලන්න මම කියන්නේ නැහැ. මෙතන p ට 180 දාපුවම 540 ඈට තියෙනවා 540. 540න් 65 කරුණාම 475 වෙන 475. ඒ කියන්නේ වෙන 475. මට එන්නේ ඒ ඍණ 475 නම් ඍණ 475යි 180යි. එතකොට එතන එනවා b ට 300ද කොහෙද? බලන්න. b ට එනවා 300ද. ඒ ගේරෙට ඉන්නම බෑ. මොකද ඒ ගණනේ ගන්නේ ශේෂය තමයි ලියන්න ඕනේ. ඍණ 475 x දාන 300ද කොහෙද එන්නේ බලන්න ඒක. මහ උදේ මේ ඔක්කොම ඉන්නේ. සුපිරිම. p වල අපි අහුවා ඒක කොහෙද දෙනවා. එතකොට දැන් මේ ගානේ අපිට ගන්න තියෙන්නේ අර නැවතත් ඔයගොල්ලෝ බාහම කොයිතරම් ඔයගොල්ලන්ව ફોકસ කරලා ඉගෙනන්නේ කියලා. මම බෙදුම් ඇල්ගරිතම් උගන්වද්දී වෙනමම චැප්ටර් එකක් කරා. වෙනමම වීඩියෝ එක මම ඔයගොල්ලන්ට හොඳින්ම තහවුරු කළා. මෙන්න මේ ලක්තිය අර්ථ දක්වන්න සිදුවීම සහ සිදු නොවීම කියන කාරණා. ලක්තිය අර්ථ දක්වන්න සිදුවීම හා සිදු නොවීම කියන කාරණාව මම වෙනමම අර්ථ දැක්වුවා. වෙනමම විදිහකට අර්ථ දැක්වුවා ඒක. ඒක වෙනමම පැහැදිලි කරා. අර්ථ දැක්වුවා නෙමෙයි වෙනමම පැහැදිලි කරා. ඉතින් ඒක එහෙම කරේ මම දන්නවා මෙන්න මේ තැන්වල මේ විදිහට ප්‍රශ්න තියෙනවා. ඒතකොට ඒ ප්‍රශ්නවලදී ඕගොල්ලන්ගේ මනස නිරවුල් කරන්න ඕනේ තමයි මේ දේවල් කරේ. ඒවා නිරවුල්ව අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. හරි. මේක තමයි මෙතන තියෙන කාරණා. ක්ලාස් වල ඉන්න නිසා සමානකට මට අමතක වෙනවා ඒ ඉංග්‍රීසි ටර්ම්ස් කියන්නේ. මම මතක් වෙන විදිහට කියන්නම්. නම් මේකෙන් එහෙම කියුණ නැත්නම් එහෙම පන්තියේදී හරි කොහෙදී ආන්නේ කිසිම ප්‍රශ්නයක් නෙවෙයි මට අමතක කරදරයක් නෙවෙයි. මම දන්න දේ අනිවාර්යයෙන්ම මම කියලා. ඒක මේක. ඒතර දැන් මේකේ සඳහන් කරගන්න
ගන්නකොට 4 වෙනි ගානයි 5 වෙනි ගානයි. මරු ගණන් දෙකක් තියෙන්නේ. 4යි 5යි 6යි 7යි 8යි ඔක්කොම try කරන්න. ස්පෙෂලි 4යි 5යි. අරවා බැරි වුණාට කමක් නැහැ. මම ඕටික ඔක්කොම හදනවා. හරි ඊට කලින් ඔයගොල්ලෝ ඒක ස්ටඩි කරලා තියෙනවා මේකයි. ඔය 4 වෙනි ගානේ හරි තියෙන දේ මම බෝඩ් එකේ පොඩ්ඩක් ලියන්නම්. මොකද ඒක ටයිප් ෂීටින් වලදී ඒගොල්ලෝ පාවිච්චි කරන විදිහම වැඩි පේන්නේ නැහැ. එතන තියෙන්නේ භාගයයි k වතාවක් fk ඍණ f ඍණ k fk ඍණ f ඍණ k x ධන භාගයයි fk ධන f ඍණ k නෝක තමයි වෙ තියෙන්නේ අර ටයිප්සිටින් වලදී මේක ඒගොල්ලෝ ගානයි මේක නිකන් පොඩි අපේක්ෂාවක් තියෙනවා බලන්න ඕනනම් මේ ගාන හදන්න පුළුවන් මේ තියෙන්නේ ඇත්තටම නියතයක් තියෙන්නේ අර x වල සංගුණකය ශේෂයේ x වල සංගුණකය තියෙන්නේ අපි අර ax දාන d කියලා ගන්නකොට අර a වගේ එක තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ ඒ ශේෂයේ තුල තියෙන නියතය යා විශේෂයේ x දාන d කියලා ගත්තාම ඇත්තටම මේ මෙතන තියෙන්නේ a කියන එක තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ d කියන්නේ ඒක තමයි මේ තියෙන්නේ කාර්ය පැහැදිලිද ඉතින් දැන් ඔයිටෝඩේ කිව්වොත් එහෙම මේක හිතලා හදන ළමයි කරන ලොකු ආබාධයක් ඉතින් මගේ ළමයි ඔක්කොම හොඳට හිතලා හදන ළමයි මම ඕගොල්ලෝ ගැන ගොඩක් සතුටින් ඉන්නේ මේ සියලු දෙනාම ගැන මම ලොකු සතුටින් ඉන්නේ ඒ කියන්නේ හැම කෙනෙක්ම වැඩ කරනවා මේ 7 වෙනි 8 වෙනි මාසේ මෙහෙම මට ඒ ගැන හිතා ගන්න පුළුවන් මාත් එක තව අවුරුද්දක් එකමාරක් ඉන්නකොට කොයි වගේ තත්ත්වයකට ඔයගොල්ලෝ නිර්මාණය වෙන්නේ. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. අපි රිවිෂන් එක පටන් ගන්නවා මම මේ සතියේම පටන් ගන්න උත්සාහ කරනවා. යම් මේකින් බැරිම ඊළඟ සතියේ ඉඳලා රිවිෂන් එක ස්ටාර්ට් කරනවා. ඩේලි හැම සතියෙම අපි පොඩි ගණන් දෙකක් තමයි අපි කරන්නේ හැබැයි අමාරුයි. කියන්නේ උලාරියම මහා රූප අමාරුව දෙන්න බෑ නේද? බඩල තියෙනව නේද? ඒක කරගෙන යනවා. ඒකයි අපි ක්‍රියාවලිය. ඊළඟ ලබන අවුරුද්දේ අගෝස්තු මාසයේ ඉඳලා පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. පේපර් ක්ලාස් කියලා ආයි පන්තියේ තව දවසක් ගෙන්නන්නේ නැහැ. ඒක වෙනම විදිහකට කරනවා. ඒ අගෝස්තුවේ පටන් ගත්තට පස්සේ පේපර් 16ක් කරනවා එක දිගට. සතියේ එක ගන්න 16ක් කරලා ඊට පස්සේ 16ක 20ක් කරනවා. 2022 ජනවාරි ඉවර වෙනකම්ම පේපර් 20ක් කරනවා. අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පේපර් 24ක්. පළවෙනි සෙෂන් එකට පේපර් 24ක් කරනවා. 2021 අගෝස්තුවේ පටන් ගත්තාම ජනවාරි අග වෙනකම්. ඒක ෆස්ට් සෙෂන් එක. ඊට පස්සේ 2022 පෙබරවාරි වෙනකොට ඔයගොල්ලෝ ඉස්කෝලේ සයින් කරනවානේ මේ විභාගෙ. ඊට පස්සේ ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. පෙබරවාරි මාසෙ ඉඳලා සිකුරාදා උදේට පේපර් ක්ලාස් එක ගන්නවා. එතකොට සිලබස් එක ඕල්මෝස්ට් ඉවරයි. තියෙනවා නම් තව බොහොම චූටි කෑල්ලක් දෙක ඉතුරුලා තියෙයි. ඒක මාර්තු මාසෙකට කොහොමද ඉවර වෙනවා. සිකුරාදා උදේ ගානේ පේපර් පන්තියේ ලියවනවා. පැය 3යි මිනිත්තු 10කට පන්තියේ ලියවනවා. මාකින් ස්කීම් එක දෙනවා. ඉන් ඩීටේල් මාකින් ස්කීම් එකක් පිටු 35 36 විතර. ඒකට අනුව ලකුණු දානවා. පැය දෙකක විතර ඩිස්කෂන් එකක් කරනවා. ඒ මගේ පේපර් ක්ලාස් එකේ සෙකන්ඩ් සෙෂන් එක. ඒ සෙෂන් එක ජූලි අග්‍රහාතිය දක්වාම යනවා. එතන සාමාන්‍යයෙන් යනවා පේපර පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූලි මාස 6යි. මේ මාස 6ට පේපර් 24ක් අනිවාර්යෙන් යනවා. සෙකන්ඩ් සෙෂන් එකකට පේපර් 24ක් යනවා. ඉතින් ඒ වෙනකොට ඕගොල්ලෝ ඒ යන්න තියෙන ඉහළම තැනට සූදානම් වෙලා ඉඳලා මම මේ කියන දේ වුණා මගේ ඔයගොල්ලන් ඉන්න සීනියර් පැත්තෙන් අහලා බලන්න 2020 මහලා බලන්න ඔයගොල්ලෝ කොයිතරම් පේපර් ප්‍රමාණයක් කරලා තියෙනවද මේක තමයි මගේ ක්‍රියාවලිය. ඒතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ යනකොට විශ්වාසයෙන් මම මේ කියන දේ අහගෙන වැඩ ටික කරගෙන එන්න ඕනේ ටික දුරක් යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි ඔයගොල්ලන්ට ඕන විදිහට මේක හැසිරෙන්න පුළුවන් කියන එක.
එතෙක් මම කියන දේ කරගෙන ඉන්න ඕනේ. එහෙම නුනොත් ඔයගලන්ට ඔයගලගේ මනස දියුණු කරගන්න බෑ. මැතමැටිකල් තින්කින් පවර් එක එන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ අනාථ වෙනවා. ඒක හොයලා බලන්න මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ අතරින් යාළුවන්ගෙන් ගොඩ දෙනේ වැඩේ ගොඩ දානවද වැඩේ හැද ගන්නවද කියන එක මොකද බලන්න. මේ මං කියන්න ඕනේ නැහැ. එහෙමනම් හතරවෙනි ගානයි පස්වෙනි ගානයි හයත් try කරන්න. ස්පෙෂලි 8යි ගානේ මේක හත්වෙනි ගාන මිසින් වෙලා කියන්නේ කතරම අයින් කරලා තියෙන්නේ. මේ හදන්න. ඒතකොට ඊළඟ වීඩියෝ එකේ අපි බ්‍රාස් ප්‍රතිනේ බදාගෙන අනිත් අවුට් කරන වීඩියෝ එකේ ඒ ගණන් ටික සාකච්ඡා කරන්න මම සූදානම් වෙනවා. හැබැයි මේ වැඩ මම කරන්න එපා. පස්සේ බලමු ආරම්භයවා කියලා ඉන්න එපා. දැන් ඔයගොල්ලෝ සමුදාරියෙන් ගාලවාදාලේ දවස් දෙකකින් මේක හවස්වලේ මාත් එක්ක වැඩ කරන්න නීතියේ. ඒක මේ ඉස්කෝල තුනමාරට අරගෙන සිද්ධි සහ මේ අලුත් තත්ත්වයක් එක්ක මම මේක ගෙනාවා. මේ ක්‍රමයේ ඔයගොල්ලෝ දන්නේ නැතුණාට මේක මගේ ලොකු ප්ලෑන් එකක්. මේකෙන් මම සිලබස් එක හිතුවටත් වඩා වේගයෙන් කරන ක්‍රමේ හොයා ගන්නවා. ඊළඟට තමයි ඔය ඩිස්කෂන් කියන ඒවාට අන්තිම පේපර් 24ට ඩිස්කෂන් නොවේ කරාට අනිත් ඒවාට අන්තිම ඩිස්කෂන් කරන්න ගියොත් එහෙම සිලබස් උගන්වන්න බෑ. එතකොට මේ ඩිස්කෂන් එක මම ඊට කලින් කරේ විනාඩි 15කට ඉස්සර. දැන් මට පුළුවන් පැය එකක් කරන්න. හරි? ඔබ කාර්යය ඉතුරු කර ගන්න ඕන නිසා මම කලින් ඩිස්කෂන් එක කරේ විනාඩි 15යි 20යි. දැන් මට පුළුවන් උන්ට පැය තුනක් ඩිස්කෂන් එකක් කරන්න. මට රිවිෂන් පේපර් එක ටිකක් ලොකු කරලා දෙන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ආවේ වැඩ කරන්නනේ. ගණිතය ඉගෙන ගන්න යනවා කියලා කියන්නේ වැඩ කරන්න යනවා කියන එක. එහෙම නැතුව මේ නිකන් උඩ බලන් ඉඳලා පිස්සු කෙරලා මේක යන්න බෑ. මේකේ වැඩ කරන්න. හැබැයි නිකන් ඔක්කොම සතුටේ. අරමුණක් ඇතුව. අනාගතේ පෙනිලා සතුටෙන් වැඩ කරන ක්‍රමයක් මේක. එහෙම නැතුව මේ මම හැමදේම කියන්නේ සැහැල්ලුවෙන් නමුත් අදිෂ්ඨාන සීලිය නැහැ. සැහැල්ලුවෙන්. හොඳයි නේද? අද දවසේ මේ කටයුත්ත මම මෙතනින් නවත්තන්න. ආයුබෝවන්.